විශ්වවිද්‍යාලයක සුපරීක්ෂකවරු ව්‍යාපෘති සහ සුපරීක්ෂකවරු මගින් පරීක්ෂණය කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ආචරණය කිරීමට භාවිතා කර ඇති සම්බන්ධිත දත්ත සමුදාය. අද අපි 10 දී කතා කරපු අවසන් පාඩමේ තියෙන මේ ගැන සම්බන්ධිත දත්ත සමුදාය ගැන. ඒතර ඒක පහත දක්වා ඇත කියලා දීලා තියෙනවා. ඔන්න වගු 3 දීලා මුලින්ම කියනවා සත්‍ය අසත්‍ය භාවය දක්වන්න කියලා. හරි. ඊළඟට තියෙනවා යාවත්කාලීන පහත වෙනස් කිරීම සිදු කිරීම සඳහා අප්ඩේට් කරන්න ඕන. යාවත්කාලීන කළ යුතු වගු මොනවාද කියලා අහනවා. ඊළඟට හරි. මේක අපි ටයිම් එක මම ටයිම් එකක් දෙන්නම් පුතේ. ඔයාලට ටයිම් එකක් දෙන්න. මේක තනියෙන් කරන්න පුළුවන් පොඩි එකක්. ඩේටාබේස් වලින් තියෙන්නේ. පේනවද අකුරු? පේනව මදිද? ඇති නේද? ක්වෙස්චන් එක පේනව නේද ප්‍රශ්නේ? හෙලෝ. හරි. එහෙමනම් ඉක්මනින් උත්තර ලියන්න බලන්න පුතේ. මේ ප්‍රශ්නේ 1 2 3 කොටස් වලට උත්තර එවන්න chat එකේ. පළවෙනි ප්‍රශ්නය පහත වගන්ති සත්‍ය හෝ අසත්‍යතයි විමසනවා. මොකක්ද කියලා අහනවා. සුපර්වයිසර් ID යන සුපර්වයිසර් ප්‍රොජෙක්ට් වගුවේ ආගන්තුක යතුරකි. සුපර්වයිසර් ID කෝ සුපර්වයිසර් ID සුපර්වයිසර් ID යනු සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් එකේ මේ තියෙන සුපර්වයිසර් ID සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් එකේ ආගන්තුක යතුරක්. මේක ප්‍රාථමික යතුරක් වෙන්න බෑ. මොකද ඔයාලට පේනවා මේක රිපීට් වෙලා තියෙනවා. මේ දෙක දෙපාරක් තියෙනවා. එහෙනම් සුපර්වයිසර් ID වෙන කොහේ හරි තියෙනවද? ඔව්. ඒක තියෙනවා මෙතන. මෙතනදි මේක ප්‍රාථමික යතුරක්. ප්‍රාථමික යතුරක් වෙනත් ටේබල් එකකට ගිහිල්ලා තමාව නිරූපණය කරනවා නම් අපි ඒකට කියනවා ආගන්තුක යතුරක් කියලා. ඒ හින්දා මේක හරි. මොකද සුපර්වයිසර් ID කියලා කියන්නේ සුපර්වයිසර් ටේබල් එකේ ප්‍රාථමික යතුරක්. එහෙමනම් ඒක සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් එකේ ආගන්තුක යතුරක්. ඒක හරි. ප්‍රොජෙක්ට් ID යන සුපර්වයිසර් ප්‍රොජෙක්ට් එකේ ප්‍රාථමික යතුර වේ. ප්‍රොජෙක්ට් ID. ප්‍රාථමික යතුරක් වීමට නම් ඒ අනන්‍ය විය යුතුයි. පුනරාවර්තී නොවිය යුතුයි. අනන්‍ය විය යුතුයි. හිස් නොවිය යුතුයි. අනන්‍ය ගතියක් දැනට පේනවා. හැබැයි මෙන්න අනන්‍ය නෑ. අනන්‍ය නෑ මේ. දෙකම රිපීට් වෙලා. එහෙම වෙනකොට අපිට ඒක ප්‍රාථමික යතුරක් කරන්න බෑ. එහෙමනම් මේක අසත්‍යයි. හැබැයි මේ දෙකම එකතු කරලා අපිට ප්‍රාථමික යතුරක් හදන්න පුළුවන්. ඒ කොහොමද? මොකද සුපර්වයිසර් ID ප්‍රොජෙක්ට් ID දෙකම ගත්තම S1 P003 S1 P002 S2 P002 S2 P001 S4 P001 and S3 P001 නැන් අනන්‍යයි දෙකම එකතු කරලා ගත්තම අපි කියනවා සංයුක්ත යතුරක්. සංයුක්ත යතුරක් වශයෙන් අනන්‍යයි. එහෙනම් මේක හරි මේක වැරදි. සංයුක්ත යතුරක් විදිහට තමයි මේක අනන්‍ය වෙන්නේ. ප්‍රාථමික යතුරක් නෙවෙයි තනියෙන් ගත්තම. හරි. ඊළඟට අහනවා පහත වෙනස්කම් සිදු කිරීම සඳහා යාවත් කාලීන කළ යුතු වගුව මොනවාද? P002 ව්‍යාපෘතියට 10000ක දීමනාවක් සමග සුපරීක්ෂකයෙකු ලෙස අනුර විජේනායක පත් කිරීම. අනුර විජේනායක දැනට ඉන්නවා. එයාව පත් කරන්න යනවා සුපරීක්ෂකවරයෙක් විදියට P002 වලට. P002 දැනට තියෙන ප්‍රොජෙක්ට් එකක්. අනුර විජේනායක දැනට ඉන්න කෙනෙක්. දැනට ඉන්න ප්‍රොජෙක්ට් එකකට දැමීමේදී අපිට මෙන්න මෙතන ප්‍රොජෙක්ට් එක දාන්න පුළුවන් 02 සුපර්වයිසර් දාන්න පුළුවන් අනුර විජේනායක S04 P02 ඊළඟට allowance එක 10ක් දාන්න පුළුවන්. එහෙනම් සුපර්වයිසර් ප්‍රොජෙක්ට් විතරයි අප්ඩේට් වෙන්නේ. සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් එක හරි. සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් තමයි අප්ඩේට් වෙන්නේ. ප්‍රදීප් දිසානායක නැමැති නව සුපරීක්ෂකවරයෙක් අලුත් එක්කෙනෙක් එනවා නම් මේ ටේබල් එක අප්ඩේට් කරන්න වෙනවා. එහෙමනම් සුපර්වයිසර් ටේබල් එක අප්ඩේට් කරන්න වෙනවා. සුපරීක්ෂකවරයෙකු ලෙස රසායන විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ වූ අතර ඔහුව 15000ක දීමනාවක් සමග දැනකට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. දැනට තියෙන P03 වලට assign කරන්න ඕනලු 15000ක් එක්ක 15000ක් දීලා මෙතන දාන්න ඕන. එහෙනම් මේක අප්ඩේට් වෙන්න ඕන, මේක අප්ඩේට් වෙන්න ඕන. සුපර්වයිසර් ටේබල් සහ සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් අප්ඩේට් වෙන්න ඕන.
එහෙම තියනවා නම් හරි. මෙතනට සුපර්වයිසර් ප්‍රොජෙක්ට් විතරයි. මෙතන සුපර්වයිසර් ටේබල් සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් කියන දෙකම. හරි. තුන්වෙනි ප්‍රශ්නය ඔයගොල්ලෝ උත්තර ලියලා නැහැ. තමයි කියව ගන්න බැරි වෙන්නේ නැති. දැන් පේනව නේද? 3 4 ප්‍රශ්න වලට දෙන්න බලන්න උත්තර 3 4 ප්‍රශ්න වලට ඉක්මනින් 3 සහ 4. මොහමඩ් නස්වාර් සහ රාජ් සෙල්ලම් වෙන සුපරීක්ෂකවරුන් ලෙස යොදා ගනිමින් විශ්වවිද්‍යාලය දින නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ එක් සුපරීක්ෂකවරුන්ට 11 දායකයන් දීමනාවක් වෙන් කරන ලදී. ඒත වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ වගුවල එක් වගුවලට එක් කළ යුතු රෙකෝඩය ලියා දක්වන සෑම රෙකෝඩයකම නම් වගුවේ නම් ශේෂ්ත්‍රය 1 2 ආකෘතිය භාවිතා කරන්න කියලා තියෙනවා. හරි. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? දාන්න තියෙන්නේ මොහමඩ් නස්වාර් රාජ් සෙල්ලම් සුපරීක්ෂක දෙදෙනෙක් යොදා ගන්නවා. ඉන්නවද දැනට ඒක? ඉන්නවා. මොහමඩ් නස්වාර් ඉන්නවා රාජ් සෙල්ලම්. ඒ දෙන්නවත් ඉන්නවා. විශ්වවිද්‍යාලයක මෙන්න අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඕන. නව ව්‍යාපෘතියක්. එහෙමනම් මෙතන ව්‍යාපෘති වගුව අප්ඩේට් කරන්න ඕන. වාට ලියන්න පුළුවන් ප්‍රොජෙක්ට් ටේබල්. හරි ප්‍රොජෙක්ට් ටේබල් එක අප්ඩේට් කරන්න ඕන කොහොමද? ප්‍රොජෙක්ට් ටේබල් එකට ශේෂ්ත්‍රය. ප්‍රොජෙක්ට් ID එක විදිහට P06 දාලා තියෙන්නේ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරි? මම කියපු වැඩේ කරන්න පුතේ මේවා මිස් වෙලා තියෙනවා නම් නැත්තම් අපරාධේ කල් තියෙනවනේ තව. ප්‍රොජෙක්ට් ටේබල් එක ඊතලයක් ගහලා අපිට අප්ඩේට් කරන්න වෙනවා P06 වලට. ඊළඟට P06 වලට පස්සේ දවස දාන්න ඕන. දවස කියලා තියෙන්නේ 15යි 9යි 2020 ඔය එක ටේබල් එකක්. ඔය එකක් අප්ඩේට් කරන්න ඕන විදිය ඔන්න මම මෙතන ලියුවා. ඊළඟට ගෙන් කරන ලදී. ඉහත වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ වගුවල නව රෙකෝඩ් මේ තියෙන මෙතනට එන්න ඕන අලුත් රෙකෝඩ් එකක්. එතකොට ඊළඟට මේකත් ඕනනේ සුපරීක්ෂක ප්‍රොජෙක්ට් සුපර්වයිසර් ප්‍රොජෙක්ට් එකත් අප්ඩේට් කරන්න ඕනනේ. මොකද ඒ දෙන්නාට සුපර්වයිසර් අලවන්ස් එකක් එම ගෙවන්නනේ යන්නේ. එතකොට සුපර්වයිසර් ප්‍රොජෙක්ට් කියන ටේබල් එකේ මොකද්ද වෙන්න ඕනේ? එකක් තමයි සුපර්වයිසර් ප්‍රොජෙක්ට් ටේබල් එකේ එකක් විදිහට මෙයා කවුද? නම රාජ් සෙල්ලම්ද මොකද්ද? රාජ් සෙල්ලම් කියන්නේ S03. එහෙනම් මෙතන දාන්න වෙන්නේ P006 මට වැරදුනා. sorry. 05 නෙමෙයි 06 අලුත් ප්‍රොජෙක්ට් එකනේ. 06 වෙන්න ඕන. sorry ඒක මගේ mistake එකක්. ඒක හදා ගන්න. 06 යුතුයි. ඊළඟට මෙතන රාජ් සෙල්ලම් 0.3 S 0.3 ඊළඟට එයාගේ ප්‍රොජෙක්ට් එක ක්‍රමා එකක් දැම්මා P006 එයාට ගෙවන allowance එක රුපියල් 11000යි මේ විදිහටම තව එකක් එන්න ඕන ඒ තමයි supervisor project table එක ඒක අප්ඩේට් වෙන්න ඕන මේ පාර S03 නෙවෙයි මොහමඩ් නස්වාර් S02 එතකොට ප්‍රොජෙක්ට් එක P006 ඊළඟට මොකද්ද 11000 තමයි ලොන්ස් එක අප්ඩේට් වෙන්න ඕන ඔය විදිහට මේ දෙකම ලියන්න ඕන පුතේ හරි මෙතන P06 නෙවෙයි P006 එතන වැරදිනේ ඒක ආයෙ දාන්නම් ප්‍රොජෙක්ට් ටේබල් එක අප්ඩේට් වෙන්න ඕන P006 විදියට දිනය 15යි 9යි 2020 15යි 9යි 2020
project table එකට යන්න ඕන record එක ඊට පස්සේ මෙතනින් මෙතනටත් ඒ table එකට යන්න ඕන මෙතනට එන්නේ කොහොමද මෙතනට මෙන්න මේ supervisor මෙතන අදාළ supervisor බලන්න කවුද supervisor මේවා දැනුත් තේරුම් ගන්න පුළුවන් බැරි නැහැ මොහමඩ් නස්වාර්ගේ මොකද්ද නම්බර් එක එයාගේ නම්බර් එක S02 මෙතන දාන නස්වාර්ව ප්‍රොජෙක්ට් එක මෙතනින් අලුතෙන් දැම්ම P006 එහෙනම් ඒ ප්‍රොජෙක්ට් එක දාන්න මෙතනට allowance එක දීලා තියෙන 11000යි කියලා ඒක අප්ඩේට් කරන්න මෙතන ඊළඟ එක්කෙනා රාජ් සෙල්වම් S03 එයාව ගන්න මෙතන ඊළඟ රෙකෝඩ් එක එයාගේ ප්‍රොජෙක්ට් එක මේකයි allowance එක 11000මයි ඒක ආය අප්ඩේට් කරන්න හරි ඔය විදියට ප්‍රොජෙක්ට් එකට අලුත් සුපර්වයිසර් කෙනෙක් ඇඩ් කරලා ඒකට සල්ලි දෙනවා ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරලා ඒකට අලුතෙන් සුපර්වයිසර් කෙනෙක් නෙවෙයි ඉන්න සුපර්වයිසර් කෙනෙක් දාලා සල්ලි දෙනවා ඊළඟ P01 බලන්න මේවා මේ අතරම කියවලා ලියන්නත් පුළුවන් ඔයාලා මේ ටේබල් අතර ලින්ක් එක සම්බන්ධතාවය තේරුම් ගත්තොත් මොකක්ද කියන්නේ P01 ව්‍යාපෘතිය සුපරීක්ෂණය කරනවා සුපරීක්ෂකවරයා කවුද P01 කියන්නේ මෙයාගේ ප්‍රොජෙක්ට් එක ඕක සුපරීක්ෂක කරන ලබන සුපරීක්ෂකවරයා කොහොමද ඒක හොයාගන්නේ P01 තියෙන තැනට යන්න ඒක සුපරීක්ෂණය කරන්න මෙයා මේ සුපරීක්ෂකවරයා යන්ගේ දෙන්නෙක් ඉන්නවනේ මෙයත් P01මයි මෙයත් P01 සුපරීක්ෂණය කරනවා P01 තැන් දෙක තියෙනවා ඊට ඉස්සරහින් තියෙනවා එයා සුපරීක්ෂණය කරනවා S02 S04 යන්ගේ දෙපාර්තමේන්තු නාමයන් පෙන්වීම සඳහා ලිවිය යුතු විමසුම සඳහා සම්බන්ධ කළ යුතු වඩාත් යෝග්‍ය වගු මොනවාද හරි මෙයාගේ හොයන්න ඕන මොනවාද ඩිපාර්ට්මන්ට් නේම් එක හොයන්න ඕන ඩිපාර්ට්මන්ට් නේම් එක තියෙන මෙහෙනේ මේ තියෙන්නේ S2 S3 ගේ මේ තියෙන S2 S3 එයාගේ දෙපාර්තමේන්තුව මේ chemistry physics උයි S3 නෑ sorry S2 උයි S4 උයි එක්කෙනෙක් chemistry අනිත් එක්කෙනා S4 කියන්නේ computer science හරි ඕවා පෙන්නන්න සම්බන්ධ කළ යුතු වගු එතන P01ව හොයාගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේක සම්බන්ධ කරගන්න වෙනවා මේකට නම් අවශ්‍යත් නැහැ පළවෙනි වගුව අවශ්‍ය නැහැ ඇයි මේකේ P01 තියෙනවා එතන මේකේ P01ව හොයාගන්න ඕන මුලින් P01 හොයාගත්තම මේක හොයාගන්න පුළුවන් ඒක හොයාගත්තම මේක හොයාගන්න පුළුවන් ඒක හොයාගත්තම ඒකේ තියෙන ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහා තියෙන ඩිපාර්ට්මන්ට් එක හොයාගන්න පුළුවන් එහෙමනම් මොනවද වගු සම්බන්ධ කරන්න ඕනේ සුපර්වයිසර් ප්‍රොජෙක්ට් එකයි සුපර්වයිසර් ටේබල් එකයි සුපර්වයිසර් ප්‍රොජෙක්ට් එකයි සුපර්වයිසර් මේක ඕනේ නැහැ මේක ව්‍යාපෘති දිනේ විතරනේ තියෙන දිනේ වැඩක් නැහැ යෝග්‍ය වගු මොනවද සුපර්වයිසර් ප්‍රොජෙක්ට් එකයි සුපර්වයිසර් එකයි හරි එහෙම ලිවුවනම් ඔන්න උත්තරේ හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට දරුවනි cloud computing ගැන අහලා තියෙන්නේ cloud computing ඒ වගේම HTML පිටුවක් දීලා තියෙනවා බලන්න උත්සාහ කරන්න උත්තර ලියන්න ඉක්මනින් වලාකුළු පරිගණක cloud computing සේවාවක් වන cloud computing සේවා තුනක් තියෙනවා cloud computing සේවා කියලා ගත්තම එකක් අපිට කියන්න පුළුවන් PaaS ඊළඟට ගන්න පුළුවන් IaaS කියලා කියනවා ඊළඟට ගන්න පුළුවන් SaaS PaaS කියන්නේ platform as a service platform as a service කියලා කියන්නේ මුලින්ම තියෙන ඕනම එකක තියෙන මුලින්ම තියෙන එක තමයි infrastructure යටිතල පහසුකම් යටම තියෙන එකනේ එහෙනම් අපි කියන infrastructure IaaS in infrastructure
infrastructure. යටිතල පහසුකම එක තමයි යටම තියෙන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් දෙන්නේ දෘඩාංග ටික. ඕන දෘඩාංග ටික හાર્ඩ්වෙයාර් ටික තමයි හම්බ වෙන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් අ සර්විස් කියලා කිව්වම අපි කරන්නේ ඒ අදාළ දෘඩාංග වලාකුළු පරිගණක සේවාවක් cloud computing service එකක් විදිහට ලබා ගන්න. ඒ උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට පොඩ්ඩක් පුළුවන් නම් පුතේ සමහර විට මම පබ්ලිෂ් දාලා ඇති බලන්න cloud computing වීඩියෝ එකක් මම ඊයේ common practical එකට ආවේ කවුද? ඊයේ common practical එකට ආව නම් මේක ඉගෙන ගන්න. හරි ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඔයගොල්ලෝ හැමෝටම common practical එකක් තියෙනවා බ්‍රහස්පතින්දා 8ට. ඒකෙදි කල්පනා කරන්නේ ප්‍රධාන ප්‍රායෝගිකව ප්‍රධානව අවශ්‍ය වෙන දේවල් ඒ කියන්නේ එතන 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම ළමයි එනවා. ඒ සියල්ලටම පොදුයි. ඊයේ මම ඇත්තටම cloud computer එකක PAS එකක් හැදුවා. PAS නෙමෙයි. ඔව් PAS එක platform as a service. එකක් ඊයේ දාලා පෙන්නනවා. ඉතින් ඊයේ ප්‍රැක්ටිකල් එකට ආවනම් දැන් අපි group වල ඔක්කොටම මැසේජ් දානවානේ. ඔයගලන්ටත් හම්බ වෙන්න තියෙනවා. ඊයකට ආවනම් ඔන්න PAS දැකලාම තියෙනවා. ඉතින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට උඩින් තමයි platform එක තියෙන්නේ. platform එකට එද්දී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට අමතරව platform එකට නැත්නම් මේ වේදිකාවට එද්දී මොනවාද එන්නේ? ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ භූමිය වගේ. ඒතර භූමිය උඩ තමයි වේදිකාව හදන්නේ. භූමිය තමයි දෘඩාංග. දෘඩාංග උඩ තමයි වේදිකාව. වේදිකාවේදී තියෙන්නේ පොතේ ප්‍රධානම පද්ධති මෘදුකාංග ටික තියෙනවා. සිස්ටම් software. operating system, system software ඔය ටික දාගත්තම platform. ඊට පස්සේ ඒකත් උඩ තමයි show එක යන්නේ. හරි? ඒක මතක දෙන්න. භූමිය නැත්නම් I කියන්නේ ඉඩම කියලා මතක තියාගන්න. I කියන්නේ ඉඩම. ඉඩම උඩ තමයි platform එක. platform කියන්නේ වේදිකාව. හරි? ඉඩම කියන්නේ infrastructure. ඒක උඩ තමයි platform එක වේදිකාව. ඒක උඩ තමයි show එක තියෙන්නේ. system. නැත්නම් software as a service. SA software. එතකොට මේක උඩ වැඩ කරන්නේ cloud software. ඔව් රෙකෝඩ් එක ගන්න පුළුවන්. රෙකෝඩ් එක බලන්න පුළුවන්. දැම්මද කියලා නම් ඔව් දාලා තියෙනවා. YouTube channel එකේ තියෙනවා. හරි ඊයේ රෙකෝඩින් එක YouTube channel එකේ තියෙනවා. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද මේ සර්විස් එක හැදුවේ common practical එකේ. එතකොට infrastructure platform එකට උඩ තියෙනවා software as a service. ඒවා තමයි Google Cloud, Google Docs, Google Sheets, Photopia ඔය එක software විදිහට අපි පාවිච්චි කරනවා. ඒක තියෙන උඩම layer එකේ. හරි? ඒක තියෙන උඩම layer එකේ. එතකොට ඔය layer තුනම අපිට අවශ්‍යයි. එතකොට මෙතනදී අහන්නේ වලාකුළු පරිගණක සේවාවක් වන SAS සේවාවක් ලෙස මෘදුකාංග භාවිතයේදී ආයතනයෙන් ලැබෙන වාසි දෙකක්. හරි එකක් තමයි මේ මෘදුකාංග මේ මොනවද බාගත කරගන්න ඕන. මෘදුකාංග බාගත කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරන්න ඕනද? ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. මිලදී ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මිලදී ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙත් නැහැ. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නැහැ. නඩත්තු කරන්න ඕනෙත් නැහැ. හරි? ඒ ඔක්කොම. මොකද software එක cloud එකේ තියෙනවනේ. අපි මොකුත් හිතන්න ඕනේ. අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෘදුකාංග බාගත කිරීම අනවශ්‍යයි. මෘදුකාංගයේ ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කිරීම අනවශ්‍යයි. හරි? ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කිරීම අනවශ්‍යයි. මේක ඩවුන්ලෝඩ් කරලා බාගත කරලා අපි ස්ථාපනය කිරීම අනවශ්‍යයි. හරි ඒ වගේම මේක නඩත්තු කිරීමත් අනවශ්‍යයි. මොකද ඒක ඒගොල්ලෝ කරනවා. අපි බය වෙන්න දෙයක් නැහැ. නඩත්තු කිරීමත් මේ cloud service provider කරනවා. ඒ වගේම ඕනෑම ස්ථානයකදී ඕනෑම computer එකක් හරි පරිගණකයක් භාවිතයෙන් ඕනෑම ස්ථානයකදී පරිහරණය කරගත හැකියි. ඒ කියන්නේ මම ඉන්නේ ඉන්දියාව වෙන්න පුළුවන්, ලංකාව වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන් එකකින් වෙන්න පුළුවන්, නැත්නම් ලැප්ටොප් එකකින්, ඩෙස්ක්ටොප් එකකින්, ඔය ඕනම එකකින් වෙන්න පුළුවන්. ඕනම තැනකදී මට පරිහරණය කරගන්න පුළුවන්. අනිත් එක අපි මේක සේව් කරගන්න මේ වගේ දේවල් සේව් කරගන්න මේකෙන් හදන ડોකියුමන්ට් ඒක පවා සමහර cloud එකේ අපිට සේව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථාපනය කිරීම පවා cloud එකේම කරගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි තියෙන වාසි මේකේ. ඊළඟ PC-ට STEC වූ ලේබල් මගින් දැක්වෙන විස්තර පහත ඇති පද ලයිස්තුවේ
නිවැරදි පදය හා ගලපා එක් පදය අදාළ ලේබලය ඉදිරියෙන් ලේබලය ඇලයිරක් පදය ආකාරයෙන් ලියා දක්වන්න කියලා කියනවා. P. අන්තර්ජාලය තුළ පවතින පරිගණකයක අනන්‍යතාවයන් හඳුනා ගැනීම. ඒකට IP ලිපිනය අපිට ගන්න පුළුවන්. P වලට IP ලිපිනය ගන්න පුළුවන්. හරි. මොකද අනන්‍යතාවය. අනන්‍ය වූ ලිපිනයක් එමුනම් IP ලිපිනය. Q. එක් පිටුවක් තවත් පිටුවක සම්බන්ධ කිරීම අදිසන්ධාන නැත්නම් හයිපර්ලින්ක්. එක් පිටුවක් තවත් පිටුවක සම්බන්ධ කිරීම අදිසන්ධාන නැත්නම් හයිපර්ලින්ක්. වසන් නාමයක් IP ලිපිනයටත් IP ලිපිනයේ වසන් නාමයටත් පෙරලීම DNS domain name system. ෆෝන් බුක් එක වගේ. ෆෝන් බුක් එක අපේ ෆෝන් නම්බර්ස් ටික නම් වලටත් නම් ෆෝන් නම්බර් වලටත් පෙරලනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච පරිගණකයේ සියල්ලන්ටම IP ලිපිනයක් තියෙනවා. මේ IP ලිපිනය domain නාමයටත් නැත්නම් වසන් නාමයටත් වසන් නාමයේ IP ලිපිනයටත් පෙරලීම DNS වල කාර්යය. domain name system. වෙබ් සේවා දායක සහ වෙබ් අතරික්ෂුව අතර සංනිවේදනය සඳහා සර්වර් සහ ක්ලයන්ට් අතර සංනිවේදනයේට HTTP භාවිතා කරන්න පුළුවන්. හරි. සංනිවේදනය කරන්න HTTP hypertext transfer protocol. hypertext කියන්නේ වෙබ් පිටු සංනිවේදනය කරන්න වෙබ් පිටු transfer කරන protocol එක නියමාවලිය. hypertext transfer protocol තමයි භාවිතා. හරි. එක රූපයේහි මේ ලයිස්ට්ෙන් තෝරගන්න කියලා කියනවා. මොනකටද මේ මොනවාද එක සිට 10 දක්වා ලේබල් කිරීමේ රූප පෙන්වන එක. ඔය 1 සිට 10 දක්වා කොහෙද ලේබල් තියෙන්නේ? මේ තියෙන්නේ පල්ලෙහ. ලයිස්ට්ුව තියෙනවා මෙතන. ලයිස්ට්ුව ඔන්න ෆොටෝ එකක් දාගන්න ලයිස්ට්ුව. ඉක්මනින්. මොකද ප්‍රශ්න පෙන්නනකොට ලයිස්ට්ුව පේන්නේ. ලයිස්ට්ුවේ ෆොටෝ එකක් දාගන්න හේින්ද රූප එකේ පෙන්වනු ලබන වෙබ් පිටුවෙහි HTML ප්‍රභවය එහි සමහර උසුලන නොමැතිව ඒවා 1 සිට 10 දක්වා ලේබල් කිරීමකින් දෙක රූපේ පෙන්වා ඇත. නිවැරදි උසුලන පහත දී ඇති ලයිස්ට්ුවෙන් තෝරාගන්න. හරියව තෝරගන්න කියනවා. පහත දී ඇති ලයිස්ට්ුවෙන් ඔබ විසින් ලිවිය යුත්තේ එක් ලේබල් අංගයේ සාහිත්‍ය ගැලපෙන ලයිස්ට්ුවෙන් තෝරාගන්න. HTML උසුලන පමණි. හරි උසුලන ටික ලියා ගන්න. H6 H1 ALT title BR TR ITDP type මෙතන I කියන්නේ ITDP type prospan colspan THAU හරි පොඩක් ගහගත්තනේ දැන් ප්‍රශ්නේ මේ තියෙන කෝඩින් එක ගැලපෙන ඒවා තෝරන්නයි තියෙන්නේ ඉක්මනට එවන්න COVID-19 pandemic කියන එකට දාලා තියෙන්නේ දැන් ඒක එන්නේ බලන්නකො මේ COVID-19 pandemic මෙහෙමනේ තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම H1 title නෙමෙයි ඒක H1 title කියලා tag එකක් නැහැ H1 කියලා එකක් තමයි තියෙන්නේ heading 1 type තමයි මේ එතකොට COVID-19 කියන්නේ ඊට වඩා පොඩ්ඩක් පොඩි ඒකට ඕනනම් H2 දිනනවා නම් H2 දාන්න පුළුවන් ඒක නෑනේ දෙවෙනි එකට දාලා නෑනේ නේද COVID-19 pandemic එකට තමයි දාලා තියෙන්නේ දෙවෙනි එක COVID-19 pandemic කියන එකට තමයි මේ දාලා තියෙන එක සෙන්ටර් කරලා තියෙනවා සෙන්ටර් කරලා මෙතන sorry මෙතන එක ටයිටල් ඒක හරි හෙඩ් ඇතුලේ මොකද්ද තියෙන්නේ හෙඩ් ඇතුලේ තියෙන්නේ ටයිටල් ඒක හරි sorry ඒක හරි හෙඩ් ඇතුලේ තියෙන්නේ ටයිටල් ඊළඟට COVID-19 pandemic කියලා සෙන්ටර් කරලා තියෙන්නේ. ඒ සෙන්ටර් කරලා තියෙන එක 2 කියන්නේ H2 H1 මේ තියෙන COVID-19 pandemic කියලා මේ තියෙන එක H1 title කියන්නේ page එකේ title එක හරි ඊළඟට මෙතන තියෙනවා ing COVID-19 ing එකේ SRC දාලා තියෙනවා එහෙනම් තව අඩු මොකක්ද mosquito photo ඒ කියන්නේ විස්තර යන්නේ ඒ කියන්නේ ALT alternative text alternative text එකෙන් කරන වැඩේ මම කිව්වා පොතේ image එකක යම් අවස්ථාවක image එකක් පෙන්වන්නේ නැත්නම් image එකේ path එක වැරදිලා වෙන්න පුළුවන් image එක load වෙන්නේ නැහැ වෙන්න පුළුවන් යම් හේතුවක් මත image එක නොපෙන්වනවා නම් ඒ වෙනුවට පෙනිය යුතු text එක
තමා ALT කියලා දාන්න. ඒක ලියාගත්තත් කමන්නේ යම් හේතුවක් මත ඉමේජ් එක පෙන්වන්නේ නැහැ. ඉමේජ් එක පෙන්වන්නේ නැති වෙලාවට ඉමේජ් එක වෙනුවට පෙන්විය යුතු ටෙක්ස්ට් එක තමයි ALT කියන ඇට්‍රිබියුට් එකෙන් දාන්නේ. මෙතන තුන කියන්නේ ALT කියන ඇට්‍රිබියුට් එක. ඉමේජ් එක පෙන්වුවේ නැත්නම් මොකද්ද පෙන්වන්නේ? ඒතර ALT මෙතන alt ALT alternative text. ඊළඟ 5 on average it takes 5 to 6 days ko. මෙතන on average it takes 5 to 6 days එක italic. අලාකුරු. on average it takes ඒක අලාකුරු italic 5. 6 සහ 7 unordered list එකක්. unordered list එකට කලින් 6 මොකද්ද 7 මොකද්ද? කො unordered list එක මේ තියෙන්නේ unordered list එක. ඊට කලින් 6 මොකද්ද 7 මොකද්ද? ඒක තියෙන්නේ table එකක් ඇතුලේ. table එකක් ඇතුලේ නම් tr ඉවර වුණාට පස්සේ ඊළඟ tr එක සහ ඊළඟ td එක. හරි එහෙමනම් 6 කියන්නේ මොකද්ද? බලන්න sizes වල වෙනසක් තියෙනවා. 6 කියන්නේ tr තියෙනවද? 6 කියන්නේ tr 7 කියන්නේ td. 6 කියන්නේ tr 7 කියන්නේ td. tr එකක් ඇතුලේ td එකක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. common symptoms කියන එක dh less common serious sin most common symptoms less common. මෙතන font size එකේ වෙනසක් වෙලා නැහැ පුතේ. font size එකේ වෙනසක් වෙලා නැහැ. නිකන් table row එක ඇතුලේ table data ආව නම් හරි. 6 කියන්නේ tr 7 කියන්නේ td. table row ඇතුලේ table data ඇතුලේ සාමාන්‍ය විදියට මෙන්න මේ දත්ත ටික තියෙනවා. මේක සෙන්ටර් වෙලා හැම තිබ්බනම් අපිට හිතන්න පුළුවන් මේක th කියලා. හැබැයි th නෙමෙයි tr තමයි 7 td. 8 ul type එක තමයි ස්ක්වෙයාර් වෙන්නේ. මේක උඩ බලන්න දෙයක්වත් නැහැ. ul එක මොකද්ද ස්ක්වෙයාර් වෙන්නේ? type ul type ස්ක්වෙයාර් 8. හරි. 9 මෙතනත් මේ 7 6 කියන්නේ ඉතින් මෙතනින්ම පෙන්නලා තියෙනවා. මොකද්ද 7? 7 කියන්නේ tr close. 6 කියන්නේ td open. මේ td open. sorry td close. sorry 6 කියන්නේ td sorry 7 කියන්නේ td close. td නේ ඇතුලේ තියෙන්නේ නේද? ඒතර tr තමයි මේක හරියට මතක තියාගන්න. ඒ කියන්නේ row එකක් ආරම්භ කරනවා මෙතනින්. ඒ table row එක ආරම්භ කළා row එකේ data එකක් ආරම්භ කරනවා මෙතනින්. ඒ ආරම්භ කරන data එක මෙතනින් ඉවර වෙනවා. එතකොට අලුත් cell එකක් පටන් ගන්න ඕන. අලුත් cell එකක් නම් ආයේ td එකක් ආරම්භ වෙනවා. ඒ td එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මේකේ tr එක ඉවර වෙනවා. මේ ආයෙත් tr එකක් පටන් ගන්නවා. අයියෝ කොච්චර පැහැදිලිද නේද? හරියටම tr එකක් 6 කියන්නේ tr කියලා හොයාගන්න හරිම ලේසි. tr එකක් පටන් ගන්නවා. tr එක ඇතුලේ 7 කියන්නේ td. 8 කියන්නේ එහෙනම් type. 9 කියන්නේ මොකද්ද? td. 2 කියලා දීලා තියෙනවා. 2 මොනවාද 2 වෙන්නේ? td2. col span row span මොකද්ද? column දෙකක් merge වෙනවද? ඔව්. column දෙකක් merge වෙන්නේ. column දෙකක් merge වෙනවා නම් col span equal to ඊළඟට h3 for information href a tag එක 10 a tag එක link එකක් href හරිම ලේසි කොටසක්. හරි හරිම ලේසි කොටසක්. මේ වගේ මේ ප්‍රශ්නය ඉතා ලේසි ප්‍රශ්නයක් html. හරි ඉතින් මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න ඕන මේ පාරත් අපි. වැඩිම මොකද්ද ගණකලාභීද? මොකද්ද ගණකලාභී කියන්නේ? ලකුණුලාභීද? ගණකලාභී මමත් ඒ වචනේ දන්නේ නැහැ. වැඩිම ගණකලාභී ටෙස්ට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යා ලේඛන කීපයක් පහත පැතුරුම්පත්ෙහි කොටස් වල පෙන්වා ඇත කියලා කියනවා. ශතකද? ශතකනේ. ශතක මං හිතන්නේ. CA ඒවා ශතක මං හිතන්නේ ශතක වෙන්න ඕන. මොකද මම මෙතෙන් දුකා දැක්කම හිටපු දේ තමයි ඒක මැචස් CI වෙන කොච්චර
ස්කෝර්ස් ගහලා තියෙන ලකුණු අනුව වැඩිම ශතකලාභී CA ගහපු ශතකලාභී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලේඛන කිහිපයක් පහත පැතුරු කොටසෙහි පෙන්වා ඇත කියලා තියෙනවා. හරි. ලියන්න බලන්න 1 2 3 4 ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. මේ ටික 5 6 ඊළඟ දවසේ කතා කරමු. 1 2 3 4 ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර ලියන්න බලන්න මේක බලාගෙන 1 2 3 4 විනාඩි 3ක් ගන්න ඊට වැඩි ගන්න එපා. ශතකලාභී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යා ලේඛන කිහිපයක් පහත දැක්වේ. සෑම ක්‍රීඩකයෙකුම පිටිකරන සාමාන්‍ය ඇවරේජ් දැක්වීමට H තීරුව භාවිතා කරයි. H තීරුව පිටිකරන සාමාන්‍ය සෑම ක්‍රීඩකයෙකුම පිටිකරන සාමාන්‍ය දැක්වීමට H තීරුව භාවිතා කරයි. ක්‍රීඩකයෙකු සඳහා මෙම සාමාන්‍ය ගණනය කරන ලබන්නේ සූත්‍රය වන්නේ runs innings not out යන්නයි. SR තෙන්දුක්කාගේ සාමාන්‍ය ලබා ගැනීමට H3 කෝෂයේ ඉලිවිය යුතු අගය මොකක්ද? runs බෙදීම innings not out. runs බෙදීම innings not out. කෝ runs තියෙන්නේ F3. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ F3 සමානයි F3 නේ runs තියෙන්නේ. innings not out. innings not outs. Or innings not outs. Innings minus not out, sorry. Runs bedima innings 329යි ඒක තියෙන්නේ D3 වල not outs තියෙන්නේ E3 වල. හරි. එතකොට මේ විදිහට ගන්න පුළුවන්. F3 බෙදීම D3 E3. D3 තමයි innings not out E3. F3 බෙදීම D3 E3. ඔව් දිවංශ හරි. දිවංශ හරි. අනිත් අය තාම එවල නැහැ. ඊළඟට H3 කෝෂය වෙත ඇතුළත් කළ යුතු සූත්‍රය. H3 කෝෂය වෙත ඇතුළත් කළ යුතු සූත්‍රය H4 සිට H22 පරාසයට පිටපත් කළේ යයි හිතන්න. H4 ඉඳන් H22ට පිටපත් කරාලු. ඒ විට H22 කෝෂයේ දැක්වෙන සූත්‍රය ලියා දක්වනවා අයියෝ. simple. H3 වල තිබ්බ එක මේ දැන් තිබ්බ එක H4 ඉඳන් H22 දක්වා පිටපත් කළාලු. එතකොට H22 මොකක්ද තියෙන්නේ කියලා අහනවා. ඉතින් ඒක තියෙන්නේ මොකක්ද? F22 බෙදීම මොකද? F3 නේ තිබ්බේ. F3 එහෙමම ගියාම F22 වෙනවා. F22 බෙදීම D22 අඩු කිරීම E22. 22 වෙනි කොලම් එකට දාලා මේක එඩිට් වෙනවා. මේක තමයි මේ. හරි. තිබුණා හොඳයි. කොහොම ලියා ගන්න පුළුවන් නම් එක්සෑම් එකට හොඳයි. ඉතින් අනිත් අයත් උත්සාහ කරන්න මේ වගේ ඉක්මනින් උත්තරේ වත්. HT රුවේ දැක්වෙන සාමාන්‍ය අගයන් දශම ස්ථාන දෙකකින් පෙන්වීමට ගත යුතු පියවර ලියා දක්වන්න. HT රුවේ දැක්වෙන සාමාන්‍ය අගයන් දශම ස්ථාන දෙකකින් එක්ක රවුන්ඩ් කරන්න පුළුවන් දශම ස්ථාන දෙකකට. හරි. එක්ක රවුන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙසිමල් කිරීම නෙමෙයි ඩික්‍රීස් ඩෙසිමල්. ඔය ඩෙසිමල් කරලා ඒක අපි අඩු කරන්න ඕන. ඩෙසිමල් කරාම ඔක්කොම දශම ස්ථාන වලින් පේනවා. හරි. H තීරුවේ දැක්වෙන සාමාන්‍ය අගයන් දශම ස්ථාන දෙකකින් පෙන්වීම. දශම ස්ථාන දෙකකින්. ඒතර ඩෙසිමල් කරන්න ඕන. දශම ස්ථාන දෙකකින් පෙන්නන්න මේකේ නම්බර් ටයිප් එක වෙනස් කරන්නත් ඕන. ගැටයුතු පියවරනේ. ඒතර එකක් නෙවෙයි කීපයක් තියෙනවා. මේ වගේ. Excel එකක් තියෙනවා නම් දැන් ගමුකෝ අපි Excel එකක්. එතකොට ඔයාලගේ මේ තියෙන එකත් අපි ස්ක්‍රීන් එක ෂෙයා කරගමුකෝ. දශම ස්ථාන දෙකකින් පෙන්වන්නනේ තියෙන්නේ. එතකොට මොකක් හරි අපි හිතමු මෙහෙම මෙතන තියෙනවා innings ගාන. ඊළඟට තියෙනවා අපි මේ වගේ නිකන් උදාහරණයක් ගමු මොකක් හරි. මුළු ලකුණු ගානක් හරි. ඊළඟට innings ගාන. ඊළඟ not outs ගාන. ඔක තියෙනකොට අපි ගන්නේ මුළු ලකුණු ගාන බෙදීම innings අඩු කිරීම not outs නේ.
එතකොට මේක දශම ස්ථාන ගොඩකින් එනවා. ඔක දෙකකින් පෙන්නන්න මෙතනින් අපිට ඩික්‍රීස් ඩෙසිමල් කරන්න වෙනවා මේ දශම ස්ථාන දෙකකට. ඩික්‍රීස් ඩෙසිමල් කරන්න වෙනවා දශම ස්ථාන දෙකකට. ඒක ක්‍රමයක්. හරි කොහොමද දශම ස්ථාන වලින් තමයි උත්තරේ එන්නේ. ඒක ඩික්‍රීස් ඩෙසිමල් කරලා අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉක්වල් රවුන්ඩ් වට යන්න පුළුවන් නම්බර් එක අපි ඩිජිට් දෙකකට රවුන්ඩ් ඔෆ් කරා නම් හරි ඒතකොට මෙතන කොච්චර තිබ්බත් අපිට මෙතන ගොඩාක් තියෙනවා කියලා මේ වගේ. ඒ කොච්චර තිබ්බත් මේ රවුන්ඩ් ෆන්ක්ෂන් එකේ මේක දශම ස්ථාන දෙකකට වැටීම සිද්ධ කරනවා. හරි. එතකොට එකක් තමයි මේක නම්බර් ෆෝමැට් එක නම්බර් වලට කන්වර්ට් කරගන්න ඕන. හරි මේකේ ඩෙසිමල් කියන්නේ නැතුව නම්බර් කිව්වත් කමන්නේ. නම්බර් ෆෝමැට් එක නම්බර් වලට කන්වර්ට් කරගන්න ඕන. ජෙනරල් කිව්වොත් මෙහෙම එන්නේ. ජෙනරල් හෝ නම්බර් වලට ෆෝමැට් කරගෙන ඊට පස්සේ රවුන්ඩ් ෆන්ක්ෂන් ඉක්වල් රවුන්ඩ් ෆන්ක්ෂන් එක භාවිතා කරලා දශම ස්ථාන දෙකකට වැටීම කළ යුතුයි. කියලා ලියාගත්තා නම් හරි දශම ස්ථාන දෙකකට වැටෙවුවා නම් ඔන්න උත්තරේ හම්බ වෙනවා. තේරුණාද? හරි ඒක පොඩ්ඩක් ඔන්න පටලවාගෙන තියෙනවා පුතේ ඈ. අනිත් ටික හරි. ඊළඟට 4 හතරවෙනි එක හතරවෙනි එකේදී කියලා තියෙන්නේ මොකද්ද? වැඩිම සාමාන්‍ය H24 කෝෂයේදී සොයා ගැනීමට එහි ඇතුළත් කළ යුතු සූත්‍රය. සූත්‍රය ශ්‍රිතය කෝෂයේ ආකාරයට ලියා දක්වන්න. H4 වල H24 වල ගන්නවලු මේ H එකේ වැඩිම සාමාන්‍ය. එහෙමනම් අපිට ගන්න පුළුවන් කොහොමද වැඩිම එකක් හොයන්නේ? Excel වල වැඩිම එකක් හොයන්නේ equal max. ඊට පස්සේ කෝෂ පරාසය H කීයද? 3 සිට H22 දක්වා. හරි H3 සිට H3 වලින් පටන් ගන්න තෙන්දුල්කා පටන් ගන්න තැන ඉඳන් මේ එයා බෝඩ දක්වා මෙතනට එනකන් ඒ කියන්නේ H24 22 නේද 22 දක්වා ලියන්න H3 ඉඳන් තෙන්දුල්කාරුත් ඇතුළත්. හරි පස්වෙනි එක පහත ඇති අවස්ථා සැලකුම් බලන්න කියලා කියනවා. එතකොට වඩාත් පහත ඇති අවස්ථාවට ගැලපෙන පැතුම් පත්‍ර ඇති වඩාත්ම යෝග්‍ය ප්‍රස්ථාර වර්ගය දී ඇති ප්‍රස්ථාර ලයිස්තුවෙන් තෝරගන්න කියලා තියෙනවා. තෙන්දුල්කා විසින් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන් පෙන්වීම. පයි chart එක ඉතින් ඕක පෙන්නනවට වැඩිය හොඳම දේ තමයි ඔයාලට මේක පෙන්වන්න පුළුවන් මේ line chart එකකින්. මොකද පයි chart එකකින් පෙන්වන්නේ මුළු ඒවායෙන් 100ට කීයක් ශතකද 100ට කීයක් 50ේවද 100ට කීයක් ශුන්‍යද කියලා. එහෙම ප්‍රතිශතයක් නෙවෙයි අපිට ඕන. මුළු එකෙන් 100ට කොච්චරක් එහෙම එකක් නෙවෙයි. එතකොට රේඛීය එකෙන් අපිට පෙන්වන්න පුළුවන් ශතක කීයක් තියෙනවද? line chart එකේ නැත්නම් bar chart එකක් තිබ්බනම් හරි. එතකොට විසිරි එකකින් scatter එකකින් පෙන්වන ඒවා ගණන් කරන්න බෑ ඩොට් විදියට පෙන්වන. ඩොට් ගණන් කරලා ගන්න. කියන්නේ ඒකේ ගාණක් මුළු ගාණක් පෙන්වන්නේ නැහැ. area chart එකකුත් හොඳයි. ඒ වුණාට line chart එකක් වැඩිය හොඳයි. දැන් මෙතන ගමුකෝ අපි line chart එකක් කියන්නේ මේ insert chart වල මේ තියෙන්නේ column chart. මේ තියෙන්නේ line chart. line chart වලින් අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම. line chart වලින් අපිට පෙන්වන්න පුළුවන් මේ මොකක් හරි දෙයක ඒ කියන්නේ මේ අඩු වැඩි ස්වභාවය compare කරන්න. දෙන්නෙක් compare කරන්න වගේ හොඳයි line chart. එතකොට ඊළඟ එක තමයි scatter විහිදී එක. scatter එකෙන් පෙන්වන්න පුළුවන් විහිදීම. මෙයා ගත්ත ලකුණු වල විහිදීම. කොහොමද කියලා පෙන්වන්න පුළුවන්. කොච්චර area එක තියෙනවද? ඒකත් පුළුවන්. ඊළඟට තමයි area chart එක තියෙන්නේ. area chart එක කියලා කියන්නේ මෙන්න මේක. area chart එක මේකේ pie chart නේ. මේ තියෙන area chart එක. area chart එකෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ මුළු එකෙන් කොච්චර මෙයා
ශතක ලබාගෙන දැන් මෙහෙම තියෙනකොට දත්ත තියෙනකොට අපි බලමු. මේවා දාලම බලන එක හොඳට ප්‍රායෝගිකව පැහැදිලි වෙනවා. අපි හිතමු මේ ඉන්නේ තෙන්දුල්කා. තෙන්දුල්කා මේ ප්ලේයර් එක. ඊට පස්සේ එයාගේ ශතක hundreds. ඊට පස්සේ එයාගේ 50s. එයාගේ ducks කියන්නේ බින්දු. හරි ප්ලේයර් තෙන්දුල්කා hundreds අපි හිතමු 230යි 50වා 300යි ducks 45යි කියන්නේ. එතකොට මේකට අපි ආරම්භ බලමු. මේ ටික නේද පෙන්වන්න කියලා තියෙන්නේ. ශතක 50 වසා ශූන්‍යයන් පෙන්වීම සඳහා. වට ප්‍රස්ථාරයක පෙන්වුවොත් ප්‍රතිශත වට ප්‍රස්ථාරයක ගමු කොපි ඉස්සරහම වට ප්‍රස්ථාරයක වුණ පයි chart එක. මේකෙන් ගත්ත ප්‍රතිශතයක් හොයන්න පුළුවන්. ඒ උනාට හරියට අර අගයන් පෙන්ව ගන්න බෑ. ඊළඟට අපි ගමු මේකට වෙනුවටම මේ ඉන්සර්ට් කරමු ලයින් chart එකක්. මේකත් හොඳයි. ලයින් chart එකකින් අපිට අගේ බලා ගන්න පුළුවන්. වැඩිපුරම ගහලා තියෙන්නේ මොනවද? වැඩිපුරම ගහලා තියෙන්නේ 50s ducks. ඒ හින්දා ලයින් chart එක ලොකු අවුලක් නෑ. ස්කැටර් chart එක අගයන් 3ක් විතරයි පෙන්නන්නේ. මේ තියෙන ස්කැටර් chart එක. ස්කැටර් chart එක ගත්තම අගයන් ටික විතරයි. අගයන්ගේ විහිදීම. මේකෙනුත් ගන්න පුළුවන්. 200 මෙන්න මෙච්චර ප්‍රමාණයක් 50s මේවා මෙච්චර ප්‍රමාණයක් ස්කැටර්. හරි හැබැයි සාමාන්‍යයෙන් අපි ස්කැටර් පාවිච්චි කරන්නේ නැහැ මේ වගේ වැඩවලට. ඊළඟට තව එකක් තමයි මේ තියෙන්නේ මේ මොකක්ද යාර කියලා තියෙන ඒරියා chart එකක්. මේ තියෙන ඒරියා chart එකක්. ඒරියා chart එකකින් පෙන්වන්න පුළුවන් උත් මේ. ඉතින් කෝකද ඔයාලට හිතෙන විදිය හොඳ? මට හිතෙන විදිහට ලයින් chart එකෙන් පැහැදිලි අගයක් ගන්න පුළුවන්. උඩ පහළ භාවය පිළිබඳ පැහැදිලි අගයක් ගන්න පුළුවන්. අනිත් ඒවා එච්චර සූටබල් නැහැ. හැබැයි මම මේ උත්තරේට කැමති නැහැ. මේ දීලා තියෙන ඒවා වලින් pie chart, line chart, scatter chart වර්ගඵල, area chart වලින් මේ තෙන්දුල්කා විසින් ලබාගත් ශතක 50ව ශුන්‍යයන් පෙන්වීම සඳහා මම හිතන හොඳම එක බා chart. ඒක මෙතන දීලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් line අපි ගමු. සියලු ක්‍රීඩකයක් ලබාගත් ශතක ඒවා 50 සහ ශුන්‍ය සංසන්දනාත්මක එකම ප්‍රස්ථාරය පෙන්වීම. සියලු ක්‍රීඩකයන් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන් සංසන්දනාත්මක එකම chart එක. ඒක නම් ඉතින් බා තමයි ගන්න වෙන්නේ. බා chart එක. සියලු ක්‍රීඩකයන්. හරි. එතකොට තෙන්දුල්කාගේ 50 ඒවා ඊළඟ එක්කෙනාගේ අර එතකොට බාස් 3 ගානේ අපිට පෙන්වන්න වෙනවා. තෙන්දුල්කාර ඉන්නවා ඊට පස්සේ අපි හිතමු කුමාර සංගක්කාර. එයාගේ numbers මෙහෙම දෙතුන් දෙනෙක් ඒවා පෙන්වන්න ඕන නම් අපිට ගන්න වෙන්නේ බා chart එකක්. බා chart එකෙන් අපිට හොඳ සංසන්දනාත්මක අගයන් ටිකක් බලා ගන්න පුළුවන්. මොකද අගයන් දෙක ගානේ වුණා අපිට සංසන්දනය කරන්න පුළුවන් මේවා. එතකොට නිල් පාටෙන් තෙන්දුල්කා මේ පාටෙන් සංගක්කා. ඔය විදිහට සියලුම ක්‍රීඩකයන්ගේ සංසන්දනයකට අපිට බා තමයි ගන්න බා chart එක. ලයින් උත් ගන්න පුළුවන්. හරි. වඩා සුදුසු. හරි. සටහන මේ මොනවද කියලා දීලා තියෙනවා විස්තර. හරි පුතේ අපි මෙතනින් අදට නවත්තමු. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු අවසාන ප්‍රශ්නේ 6 7 තව තියෙනවා නේද 6 7 ප්‍රශ්න දෙක. 6 7 ප්‍රශ්න දෙක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අපි සාහන දුරකට කතා කරලා ඉවරයි දැන්. පේපර් එක අවසන් කරන්න පුළුවන් ලබන සතියේදී. ඒ වගේම මම කිව්වා මම සාම්පල් පේපර් එකක් කරවනවා කියලා. සාම්පල් පේපර් එකක් අපි ඊට පස්සේ මේක ඉවර කරාට පස්සේ සාම්පල් පේපර් එකේ වැඩවලට හරි good night හැමෝටම